ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔබ මේ එක්ව සිටින්නේ ගම්පහ අධ්‍යාපන කලාපය මගින් ඉදිරිපත් කරන Google Form online test වැඩසටහනේ පාඩම් වල සාරාංශකරණය පිළිබඳවයි 10 ශ්‍රේණිය පළමු පාඩම ජීවයේ රසායනික පදනම පිළිබඳව ඒ සාරාංශය පිළිබඳව අපි මතක් කරනු විමසා බලමු. ප්‍රථමයෙන්ම ජීවී දේහ නිර්මාණය වී ඇති මූලද්‍රව්‍ය සැලකූ විට වැඩි වශයෙන්ම දායක වී ඇති මූලද්‍රව්‍ය හතරක් ඔබ දන්නවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. එතකොට මානව දේහයක් තුළ ඔක්සිජන් 65ක් අඩංගු වෙනකොට කාබන් 18යි. හයිඩ්‍රජන් 10යි. නයිට්‍රජන් 3යි වෙනත් මූලද්‍රව්‍ය 4ක් පවතිනවා. සජීව පදාර්ථයේ රසායනික සංයෝග වශයෙන් සැලකනකොට අපිට නැවත මේ කොටස් දෙකකට මේ සංයෝග වෙන් කරන්න පුළුවන්. ඒ තමයි කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. මෙතනදී අපිට ගොඩාක් වැදගත් කාබනික සංයෝග. මේවා අපි කරන ජෛව අණු හතරක් තියෙනවා. එකක් තමයි කාබෝහයිඩ්‍රේට්. තව එකක් ප්‍රෝටීන. අනික ලිපිඩ. අනික නියුක්ලියික් අම්ල. එතකොට මේවට අපි කියනවා ජෛව අණු. කාබෝහයිඩ්‍රේට් සලකනකොට කාබෝහයිඩ්‍රේට් වර්ග තුනකට අපි වෙන් කරනවා. අපි ඉතින් බලලමු දරුවනේ මේ කාබෝහයිඩ්‍රේට් වල අඩංගු මූලද්‍රව්‍ය ටික. කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. ප්‍රෝටීන වල අඩංගුයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් සහ සල්ෆර්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් වලට අමතරව නයිට්‍රජන් තියෙනවා, සල්ෆර් තිබිය හැකි. අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ලිපිඩ වල පවතින්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එතකොට දරුවෝ බලයි මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කාබෝහයිඩ්‍රේට් වලත් තියෙනවා, ලිපිඩ වලත් තියෙනවා. හැබැයි දරුවනේ වෙනස ඔබ දන්නවා. කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2:1යි. නමුත් ලිපිඩ වල 2:1ට වඩා වැඩි. නියුක්ලියික් අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන් ඒ වගේම ෆොස්ෆරස් අඩංගු වෙනවා. ඒකම අපි දන්නවා කාබෝහයිඩ්‍රේට් කොටස් තුනකට වෙන් කරනවා. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මේ කාබෝහයිඩ්‍රේට් ගැන කතා කරනකොට මොනොසැකරයිඩ් වල අඩංගුයි ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඒ කියන්නේ මේ කාබෝහයිඩ්‍රේට් වල මූලික තැනුම් ඒකකය මොනොසැකරයිඩ් කියලා කියන්නේ. මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙච්චාම හැදෙන ඩයිසැකරයිඩ් වශයෙන් පවතින මෝල්ටෝස්, සුක්‍රෝස් සහ ලැක්ටෝස්. පොලිසැකරයිඩ් ඒ කියන්නේ මොනොසැකරයිඩ් අණු ගොඩක් බහුවෛවිකරණය වී සෑදෙනවා. පොලිසැකරයිඩ් පිස්ටේ, සෙලුලෝස් සහ ග්ලයිකෝජන්. ඒකම කාබෝහයිඩ්‍රේට් වල පොදු අණුක සූත්‍රය වශයෙන් CxH2O Y ප්‍රමාණයක් තියෙනවා කියලා අපි දරුවෝ දැනුවත් වෙලා ඉන්නවා. දැන් මොනොසැකරයිඩ් කියන බැලුවොත් එහෙම දරුවනේ කාබෝහයිඩ්‍රේට් වල මූලික තැනුම් මේකය. අපි දැන් වර්ග තුනක් තියෙනවා කියලා අපි කතා කරලා අපිට අපේ විෂය නිර්දේශය තුල ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස් සහ ගැලැක්ටෝස්. ඒක ග්ලූකෝස් ඉදුණු පළතුරු මීපැණි වැනි දේ තුල අපි දැන් ගන්න පුළුවන්. ෆ්‍රක්ටෝස් පුළුවන් ඉදුණු පළතුරු මීපැණි වට්ටක්ක සහ කැරට් තුල. නමුත් ලැක්ටෝස් අඩංගු වෙන්නේ කිරි ආහාරවල. ඩයිසැකරයිඩ් ගැන කතා කරනකොට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා තමයි ඩයිසැකරයිඩ් එකක් බවට පත් වෙන්නේ ජල අණුවක් ඉවත් වෙලා. ඒක මේ සමීකරණයෙන් ඔබට පේනවා. එතකොට මෝල්ටෝස් වශයෙන් ඩයිසැකරයිඩ් එකක් වන මෝල්ටෝස් වශයෙන් සෑදෙන්නේ ග්ලූකෝස් අණු දෙකක එකතුවක්. ප්‍රෝණය වන බීජවල අපිට මේ මෝල්ටෝස් දැක ගන්න පුළුවන්. සුක්‍රෝස් සෑදෙන්නේ ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා. ෆ්‍රක්ටෝස්, ග්ලූකෝස් එකතු වෙලා සුක්‍රෝස් සෑදෙනවා. ඔක් බීට් වැනි ආහාර කොටස් වල ඒ වගේම පළතුරු, ප්‍රයිමියස් වල අඩංගු වෙනවා. ලැක්ටෝස් කියන්නේ කිරි ආහාරයක්. එතකොට ලැක්ටෝස් සෑදෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වීමෙන්. මේ හැම අවස්ථාවකදීම ජල අණුවක් ඉවත් වෙන බව අපේ දරුවන්ට පැහැදිලිව පේනවා. පොලිසැකරයිඩ් අපි සැලකුව විට
සිරුලෝස් ශාකශෛල බිත්තියේ ශාක තුල තන්තු වශයෙන් පිහිටනවා. පිස්ටයේ ධාන්‍ය අල වර්ග කොස්තෙල් පතල වැනි ශාකමය කොටස් තුල අඩංගුයි. ග්ලයිකෝජන් සත්ව අක්මාවේ සහ පේශිවල අඩංගු වෙනවා. ඊට පස්සේ දරුවනේ අපි දැනගන්න ඕන කාබෝහයිඩ්‍රේට් වල වැදගත්කම. කාබෝහයිඩ්‍රේට් ශක්ති ප්‍රභෝගයක් වශයෙන් අපිට ප්‍රධාන වැදගත්කමක් දරනවා. ඒ වගේම සංචිත ආහාරයක්. ඒකම ජීවීන්ගේ විව සංඝටක නිර්මාණය කරන්න නියුක්ලියික් අම්ලවල සංඝටකයක් ලෙස අපිට වැදගත් වෙනවා කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් හඳුනා ගැනීමේ පරීක්ෂණ යටතේ අපි මොනොසැකරයිඩ් සහ සමහර ඩයිසැකරයිඩ් සඳහා අපිට භාවිත කළ හැකි බෙන්ඩික් ප්‍රතිකාරකය බෙන්ඩික් ද්‍රාවණය. එතකොට බෙන්ඩික් ද්‍රාවණය මොනොසැකරයිඩ් අඩංගු නලයකට ද්‍රාවණයක් තුළට අපි එකතු කළොත් උදාහරණයක් ග්ලූකෝස් වලට එකතු කරනවා. බෙන්ඩික් වල වර්ණය නිල්. එකතු කරලා අපි දැන් මේක රත් කරනවා ජල තාපකයක් ආධාරයෙන් හෝ දැල්ලකට රත් කරනකොට වර්ණ විපර්යාසයක් වෙනවා. එතකොට ඒ වර්ණ විපර්යාසය තමයි නිල් පැහැය කොළ පැහැයට හැරෙනවා. ඒ කොළ කහ පැහැයට හැරෙනවා. තැඹිලි පැහැයට හැරෙනවා. තීර මොනොසැකරයිඩ් ප්‍රමාණය වැඩි නම් ගඩොල් රතු පැහැ අවක්ෂේපයක් දක්වාම මේ වර්ණ විපර්යාසය සිදු වෙනවා. හැබැයි දරුවනේ ඩයිසැකරයිඩ් සඳහා විශේෂයෙන් අපිට සුක්‍රෝස් සඳහා මේ පරීක්ෂණ සිදු කළොත් බෙන්ඩික් දැමූ පමණින් අපිට මේ වර්ණ විපර්යාසය දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. සුක්‍රෝස් බෙන්ඩික් ද්‍රාවණයට එකතු කළාම නැත්නම් මේ සුක්‍රෝස් ද්‍රාවණයකට බෙන්ඩික් ස්වල්පයක් එකතු කරපුවාම ඒ නිල් පැහැ එසේම තියෙනවා. අපි රත් කළා කියලා වර්ණ විපර්යාසයක් වෙන්නේ නැහැ. ඒකට හේතුව ඩයිසැකරයිඩයක්. මෙය බෙන්ඩික් ද්‍රාවණය සඳහා ප්‍රචාර දක්වන්නේ නැහැ. එහෙනම් අපි ඒක මොනොසැකරයිඩ් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ සඳහා අපි කරන්නේ තනුක අම්ලයකින් ස්වල්පයක් එකතු කරනවා. එකතු කරලා රත් කරලා අපි බෙන්ඩික් ද්‍රාවණය දැම්මොත් අපිට නැවත අර වර්ණ විපර්යාසය ලබා දෙනවා. ඒ කියන්නේ ඩයිසැකරයිඩ් මොනොසැකරයිඩ් බවට පත් වුණාට පස්සේ. හොඳයි. ඊට පස්සේ පිෂ්ඨ සඳහා පරීක්ෂාවලදී අපි කරන්නේ අයඩින් ද්‍රාවණය පරීක්ෂාව. පිෂ්ඨය අඩංගු ඕනෑම ආහාර ද්‍රව්‍යයක් මත අයඩින් බිඳුවක් දෙකක් දැමුව විට තද නිල් දම් පැහැයට හැරෙනවා. ඒ වගේම අපිට පුළුවන් පිෂ්ඨය අඩංගු යයි සිතන ආහාර ද්‍රාවණයක් සකස් කරලා ඊට අයඩින් ද්‍රාවණය එකතු කරන්න. එවිටත් අදාළ තද නිල් දම් පැහැ වර්ණයක් ලැබෙනවා. ඊළඟට ප්‍රෝටීන. එතකොට ප්‍රෝටීන් එක මූලික වශයෙන් අඩංගු වෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. එතකොට මේකේ ව්‍යුහය සලකනකොට ඇමයින් NH2 කාණ්ඩයක් තියෙනවා, COOH කාණ්ඩයක් තියෙනවා. ඔය R කියන්නේ කාබන් සහ හයිඩ්‍රජන් තියන්න පුළුවන් කාණ්ඩ. ඒ මූලික ව්‍යුහය. ප්‍රෝටීන හඳුනා ගැනීම පරීක්ෂාවට දරුවනේ අපි කරන්නේ බයුරේට් පරීක්ෂණය. එතකොට අපි කරන්නේ ඒ ආහාරමය ද්‍රාවණයත් එක්ක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් මිශ්‍ර කරලා ඒකට එකතු කරනවා කොපර් සල්ෆේට් බිඳු කිහිපයක්. එතකොට එකතු කරලා හොඳින් සෙලුව විට දෙවෙනි නලයේ විදිහට දම් පැහැ ද්‍රාවණයක් බවට පත් වෙනවා. දම් වර්ණයක් ගන්නවා. ඒ කියන්නේ ප්‍රෝටීන් අඩංගුයි කියලයි ඒ අවස්ථාවේ පෙන්වන්නේ. ඊළඟට ප්‍රෝටීන් වල වැදගත්කම ගැන බැලුවොත් අපි ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. ව්‍යුහාත්මක සංඝටක සෑදීමෙන්ද වැදගත් වෙනවා ශෛල කටකවල. එන්සයිම් ලෙස ප්‍රෝටීන් ක්‍රියා කරනවා. සෑම එන්සයිමයක්ම ප්‍රෝටීනයක් වෙනවා. හෝමෝන ලෙස ක්‍රියා කරනවා. ප්‍රදේහ ලෙස ක්‍රියා කරනවා. ඊළඟට දරුවනේ අපි ලිපිඩ ගැන බැලුවොත් ලිපිඩ නිර්මාණය වෙලා තියෙන්නේ මේද අම්ල සහ ග්ලිසරෝල් වල එකතුවෙන්. ඒ කියන්නේ ලිපිඩ වල මූලික සංඝටක මේද අම්ල සහ ග්ලිසරෝල්. එතකොට මේ ලිපිඩ ජලය ඇතුළු ද්‍රවීය ද්‍රාවකවල දිය වෙන්නේ නැහැ. ඒ වුණාට කාබනික ද්‍රාවකවල දිය වෙනවා. ලිපිඩ වල වැදගත්කම බැලුවොත් ශක්ති ප්‍රභවයක් ලෙස වැදගත් වෙනවා. කාබෝහයිඩ්‍රේට් වාගේම
ඒ වගේම විවිධ විවාත්මක සංඝටක සැදීමේදී වැදගත් වෙනවා. දේහ උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න අපිට වැදගත් වෙනවා ලිපිඩ. අපේ සමයට යටින් තියෙන මේද ස්තරය ගොඩක් වැදගත් ඒකට. ජල සංරක්ෂණය සඳහා වැදගත් වෙනවා. අභ්‍යන්තර ඉන්ද්‍රිය වල ආරක්ෂාව සඳහා වැදගත් වෙනවා. ලිපිඩ හඳුනා ගැනීම පරීක්ෂා වලට ප්‍රධාන වශයෙන් අපිට තියෙන සුඩාන් 3 පරීක්ෂාව. සුඩාන් 3 පරීක්ෂාව. මේ සඳහා අපි සුඩාන් 3 ප්‍රතිකාරකයේ ලිපිඩ අඩංගු ආහාර ද්‍රාවණයක එකතු කරලා හොඳින් සෙලවු විට අපිට නිරීක්ෂණ වශයෙන් ලැබෙනවා ඒ තෙල් ස්තරය රතු පැහැති වෙනවා. එහෙම නැත්නම් රතු පැහැ මේද ගෝලිකා ඇති වෙනවා. එහෙම වෙනවා නම් ඒ ද්‍රාවණය තුළ ලිපිඩ අඩංගු වෙනවා. ඊළඟ ජෛව අණු වර්ගය නියුක්ලික් අම්ල. මේකේ ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ නියුක්ලියෝටයිඩ් වල සංඝටක වර්ග තුනකට අපි කතා කරනවා මෙතෙන්දී. නියුක්ලික් අම්ල සෑදිලා තියෙන නියුක්ලියෝටයිඩ් මොනවද මේවා අඩංගු වෙන්නේ? නයිට්‍රජනීය භස්මයක් අඩංගුයි, පෙන්ටෝස් සීනි කාණ්ඩයක් අඩංගුයි, ඒ කියන්නේ කාබන් 5 සීනි කාණ්ඩයක්, ෆොස්ෆේට් කාණ්ඩයක් අඩංගුයි. ඒකේ මූලික ව්‍යුහය තමයි මේ රූපෙන් දැක්වෙන්නේ. මූලික සැකිල්ල ෆොස්ෆේට් කාණ්ඩයක්, පෙන්ටෝස් සීනි කාණ්ඩයක් සහ නයිට්‍රජන් භස්ම කාණ්ඩයක් අඩංගු වෙතකොට නියුක්ලික් අම්ලයක් තෙල්ලා තියෙන නියුක්ලියෝටයිඩ් එක. මේ නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකක් අපි සලකනවා, DNA සහ RNA. DNA කියන්නේ ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් අම්ල. RNA කියන්නේ රයිබෝ නියුක්ලික් අම්ල. එතකොට DNA අණුව තැනුම් ඒකකය වන්නේ ඩිऑක්සිරයිබෝනියුක්ලියෝටයිඩ්. න්‍යෂ්ටිය තුල තියෙන DNA අණුවේ ප්‍රවේණික තොරතුරු ගබඩා වීම තමයි විශේෂ කාර්යය වෙන්නේ. RNA කියන්නේ DNA හැරුණේ ජීවීන් තුල ඇති අනෙක් නියුක්ලික් අම්ල වර්ගය තමයි RNA කියන්නේ. එතකොට RNA අණුවේ තැනුම් ඒකකය වන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ්. රයිබෝනියුක්ලියෝටයිඩ්. RNA වැදගත් වෙන්නේ ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියේදී. වැදගත් කෘත්‍යයක් ඉටු කරනවා. නියුක්ලික් අම්ල වල වැදගත්කම අපි කතා කරනකොට ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු ගබඩා කිරීමේදී ප්‍රධාන වශයෙන් වැදගත් DNA එහෙම ජීවීන්ගේ ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් සම්ප්‍රේෂණය කරනකොටත් වැදගත් වෙනවා. ප්‍රෝටීන් සංශ්ලේෂණ ක්‍රියාවලියේදී වැදගත් වෙනවා RNA. ශෛලයේ සිදුවන සියලු ජීව ක්‍රියාවලිය පාලනය කරන්න වැදගත් වෙනවා. එම ජීව ක්‍රියා පාලනය කරන තොරතුරු ඇතුළත් වන්නේ DNA තුල. ඇතැම් වෛරස් තුළ මේ ප්‍රවේණික වශයෙන් අඩංගු වෙන්නේ DNA හා RNA. වැඩිපුරම අපි දකින්නේ RNA අඩංගුයි කියලා. ඒ වගේම DNA අණු විකෘති වලට භාජනය වුණොත් නම් ප්‍රවේදන ඇති වෙලා පරිණාමයට දායක වෙනවා. හොඳයි දරුවනේ. එතකොට අපි ඊළඟට බැලුවොත් khනිජ ලවණ, ඒ කියන්නේ අකාබනික සංයෝග පැත්ත. ජීවීන්ගේ ජීව ක්‍රියා පවත්වා ගන්න පෝෂක සංකටයක් ලෙස තමයි මේ khනිජ ලවණ ඉතා වැදගත් වන්නේ. මිනිස් සිරුර තුළ බරෙන් 7% පමණ khනිජ ලවණ අඩංගු වෙනවා. ඒ වුණත් ජීවී දේහ තුළ khනිජ ලවණ යම් හිගතාවයකටපත් වුණොත් වුණොත් ඒ උණතා ලක්ෂණ අපි දකින්නත් පුළුවන්. ඒ අතර වැදගත් තැනක් ගන්නවා දැන් ජීවී දේහ සලකනකොට ශාක සතුන් දෙකොල්ලම පිළ සලකන්න පුළුවන්. ශාකවල නයිට්‍රජන් ඌනතාවයක් ඇති වුණොත් එහෙම ශාක වර්ධනයේ හීනතාවයක් ඇති වෙනවා. පරිණත පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. කොළ පැහැ නැතු වෙනවා. ඒ වගේම සිං කියන khනිජය ඌනතාවයක් ශාකයකට සිද්ධ වුණොත් ශාකයේ පුරා මැරුණු ශෛල පටක තියෙන්න පුළුවන්. විශේෂ ශාක පත්‍රවල අනවශ්‍ය ඝනකමක් සහ මියගිය ශෛල පටක අඩංගු වෙනවා. ඊළඟට ෆොස්ෆරස් ගැන සලකනකොට ශාකයක මුල් වල වර්ධනය ශීන වෙලා යනවා මේ ෆොස්ෆරස් ඌනතාවය නිසා. ශාක පත්‍ර මත දැන් රූපයේ පෙන්න ලෙස රතු දම් පැහැ වර්ණ මතුවෙන්න පටන් ගන්නවා. පොටෑසියම් ඌනතාවය අපි සැලකුවොත් එහෙම මෙතෙන්දිත් පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා.
ඒ වගේම පත්‍රමේ කහ දුඹුරු වර්ණයන් ගන්නවා. ඔයාලට පේනවා මේ වටේම හරිතක්ෂය ඇති වෙලා කහ දුඹුරු පැහැයට පත් වෙලා තියෙනවා ශාක පත්‍රය. කැල්සියම් උණුතාවය අපි සැලකුවොත් එහෙම විශේෂයෙන් සිද්ධ වෙන්නේ පත්‍රයේ අග්‍රස්තය මේ යන එක. පත්‍ර අග්‍රස්තය මේ යාම. ඊට පස්සේ විටමින් පැත්ත සලකනකොට විටමින් උණුතාවය නිසා අපි ගොඩක් අපිට දරුවන්ට කතා කරන්න තියෙන්නේ මිනිස් දේහයේ සිදුවන මේ උණුතා ලක්ෂණ. එකක් තමයි විටමින් A උණුතාවය නිසා අපේ ඇසේ ඇතිවන බීටෝ ලප දකින්න පුළුවන්. ඒ වගේම රාත්‍රී මෙතරම් නිසා අන්ධතාවය රාත්‍රියේදී ඇස් පෙනීම දුර්වල වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒකම සමයේ වියලි බව වැලහිට වැල මිට දනහිස වැනි තැන්වල කටු වෙනි ස්වරූපයක් ගන්නවා. ඒ විටමින් A උණුතාවය නිසා ඒ වගේ. ඒකම විටමින් B උණුතාවයේදී ප්‍රධාන වශයෙන් අපි දන්නවා බෙරබිරියා රෝගය ඇති වෙනවා. ඒ වගේම සමේ වියලි බවක් ඇති වෙනවා. වර්ණ වෙනස් වෙනවා සමේ. මුඛ කොන් වන වෙනවා. රක්තහීනතාවය ඇති වෙන්නත් පුළුවන්. විටමින් C උණුතාවයක් ඇති වුණොත් ස්කර්වි රෝගය ඇති වෙනවා. ඒකම දැන් මේ පේනවා වගේ විදුලි මස් වල දුර්වලතාවයක් නැති වෙනවා. දී වෙලා අභ්‍යන්තර රුධිර ගැලීම් පව ඇති වෙන්න පුළුවන්. විටමින් D උණුතාවයකදී වැඩිහිටියන්ගේ අස්ථි බිඳී යන්න පුළුවන්. ඔබ දන්න ඔස්ටියෝපොරොසිස් රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒකම දත් දිරා යාම වැනි තත්ත්වයන්ද මෙහිදී සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය මූලික කරුණු ටික දරුවනේ අපේ පළවෙනි පාඩම 10 ශ්‍රේණියේ පළවෙනි පාඩමෙන් අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් මේ දැනුමත් ඇතුව ඔබට පුළුවන් ඔන්ලයින් ටෙස්ට් එකට මුහුණ දීලා ඔබේ දැනුම තව තවත් වර්ධනය කරගන්න. මොකද නැවත නැවතත් මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දීලා අඩුපාඩු සකස් කර ගැනීමේ හැකියාව අපේ දරුවන්ට තියෙනවා. හොඳයි. අයිබෝවන්.